බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන කරන ප්‍රකාශනයක් නෙමෙයි. එහෙනම් අපි පව් කියන්නේ මොකක්ද? කෙලස් කියන්නේ මොකක්ද? සංසාර ගමන කියන්නේ මොකක්ද කියලාවත් මේ ටික තේරුම් ගත්තේ නැති කෙනෙක් අරහං ගුණය වඩනවාය කියන එකක් කරන්න බෑ. අරහං ගුණය වැඩුණා නම් පව් කියන්නේ මොනවද? කෙලස් කියන්නේ මොනවද? සංසාර චක්‍රේ නතර කලේ කොහොමද කියලා මේ අවබෝධයයි ලැබෙන්න ඕන බුදු සිරිත තුලින්. අපිට එහෙම ලැබිලා තියෙනවා. ඔබ ඔබින් විමසලා බලන්න. එහෙනම් අපිට බුදු ගුණ භාවනාවට යන්න කලින්ම දැන් අපිටත් තිබුණා ඔබට යමක් කියවන්න. මාගේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හිඳ සියලු පාපයන්ගෙන් මිදුන හිඳ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු හිඳ සංසාර චක්‍රයේ අර සිඳලු හිඳ සියලු ලෝවැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන හිඳ අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ දැනගත යුතු සියලු ධර්මයන් දැනවදාළ හිඳ අවබෝධ කටයුතු සියලු ධර්මයන් අවබෝධ කළ හිඳ වැඩිය යුතු සියලු ධර්මයන් වැඩු හිඳ හල යුතු සියලු ධර්මයන් හල හිඳ සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ විදිහෙන් බුදු ගුණ ටික කියවමින් ඒ ශ්‍රවණය කරන්ට සලස්වමින් ඒ ටික නැවත නැවත හිතන්ට යොමු කරවමින් අපිට බුදු ගුණ භාවනාවක් කරන්න පුළුවන්. ඒකත් බුදු ගුණ භාවනාවක් තමයි. හිත නිවෙනවා, සැනසෙනවා. ඊටත් වඩා කරන්න පුළුවන් කෙනෙකුට ඊටත් එහාවට යන්න පුළුවන්. සැබෑ බුදුගුණ භාවනාවකට, සැබෑ බුදුගුණ වැඩිවීමකට, අවබෝධයකට යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි කියලා දීලා ඉංගනසරුව බුදුගුණ වඩන්න කියලා කියන්න කිව්වොත් අපි සැබෑවක් කිව්වා වෙනවා. එනිසා අපි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න නම් අපි විමසලා බලන්න ඕන සැබවින්ම උන්වහන්සේ පව් කළේ නැද්ද? උන්වහන්සේගේ හිත කිලුටුනේ නැද්ද? කෙලස් කියලා කියනවා හිත කිලුටු කරන දෙයට. සිත කිලුටු කරන දෙයට කියනවා කෙලස්. දැන්
බුදුහාමුදුරුවෝ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක කිව්වට වැඩක් නැහැ. ඇත්තටම බුදුහාමුදුරන්ගේ සිත කෙලෙසුනේ නැද්ද කියලා, කිලුටුනේ නැද්ද කියලා බුදු සිරිතේ මුල ඉඳලා අගට හොයාගෙන යන්න ඕන. අන්න එතකොට හම්බ වෙන්නේ නැහැ කොතනකවත්ම බුදු සිරිතේ කිලුටු වෙච්ච තැනක්. ඒක අපි මටත් ලෝකයටත් එක්ක සංසන්දනය කරමින් ඒ ගවේෂණය කරන්න ඕන. අපි නිදර්ශනයක් හැටියට මෙහෙම හිතමු. ඊටා නිවැරදිව ඔබ ජීවත් වෙද්දී ලෝකේ කවුරු හරි පිරිසක් ඊ타ත්ම අකාරුණිකව ඔබ කවදාවත් කරන්න තියා කරන්න ඕන කියලා හිතුවේවත් නැති මහ බරපතල වරදකට වරදකරුවෙක් කරලා ලෝකේ ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් කරනවා. ඔබ මිනිමරුවේ සල්ලාලේ ස්ත්‍රී දූෂකයෙක් කියලා, හොරෙක් වංචනිකයෙක් කියලා. එබඳු බරපතල චෝදනාවක් ඔබට ලැබුණොත් ඔබ මොහොතකට හිතලා බලන්න ඔබේ හිතේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. ඒ ක්‍රියාකාරීත්වය අනුව ඔබේ වචන ක්‍රියාකාරකම් කොහොම වෙයිද කියලා හිතලා බලන්න. ලෝකේ අනිත් අයට ඒ අත්දැකීම આવොත් කොහොමද කියලා බලන්න. දැන් බලන්න බුදු සිරිත දිහා හොඳට සිහි කරලා බලන්න. බුදුරජාණන් වහන්සේට මිනිමරුම් චෝදනාවක් ආවා. සුන්දරිකාව මරලා මල්ගොඩේ සංගවලා දෝලාවක තියාගෙන වීතියක් ගාන යමින් මෙන්න ශ්‍රමණ ගෞතමයන්ගේ වැඩ, මෙන්න ශ්‍රාවකයන්ගේ වැඩ මිසේ චෝදනා කරමින් ගයක් වීතියක් ගානේ මලමිනියක් කර තියාගෙන ගිය හැටි ඔබට මතකයි. අනේ වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ චර්යාව කෙබඳුද කියලා හොයලා බැලුවොත් අන්න සැබවින් ඔබට බුදුහාමුදුරුවන්ගේ ගුණයක් මත කරගන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාට පාරට බහින්න බෑ, මිනිසු නිඳා කරනවා. වග විභාගයක් නැතුව චෝදනා කරනවා. පින්ඩපාත ටිකවත් ලැබෙන්නේ. බුදුහාමුදුරුවන්ට දොස් කියනවා අහපු ආනන්ද හාමුදුරුවන්ට හරි කම්පනයක්. ආනන්ද හාමුදුරුවෝත් අඬනවා. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ අපි මේ සවැත් නුවර අතහැර දාලා යමු. මෙහි ජීවත් වෙන්න අමාරුයි මිනිස්සු දොස් කියනවා. බුදුහාමුදුරුවෝ හරි සංසුන් වහන්නේ ආනන්ද හාමුදුරුවන්ගෙන්. හොඳයි ආනන්ද අපි මෙහි අතහැරලා වෙන පැත්තකට ගියොත් එහෙදිත් මේ වගේ එකක් වුණොත් බුදුහාමුදුරනේ අපි වෙනත් දිහාවකට යමු. ආනන්ද එහෙදිත් එහෙම වුණොත් බුදුහාමුදුරනේ මේ ඉන්දියාව මධ්‍ය දේශය හරි විශාලයි, අපිට වෙනත් ප්‍රදේශ වලට යන්න පුළුවන්. ආනන්ද ඔය සිදුවෙන සිදුවීම් ඔස්සේ අතහැරලා යන්න ගියොත් ඉන්න ප්‍රදේශ මේ මධ්‍ය දේශයේ විතරක් නෙමෙයි, ඉන්දියාව පමණක් නෙමෙයි, මේ ලෝකයක් අපට ඉඩමදි වේවි. බලන්න බුදුරජාණන් වහන්සේගේ හිතේ කම්පනයක් වෙච්ච බවක් තියෙනවද කියලා. මෙච්චර බරපතල චෝදනාවක් ලැබිච්ච වෙලාවේ ඔබට මට ලෝකෙ කෙනෙකුට මේ අත්දැකීම ආවහම නම් කොහොම වේවිද? එහෙනම් ඔබෙත් මගෙත් ලෝකේ සිත් කිලුටු කරන වෙලාව, කිලුටු වෙන වෙලාවේ බුදු හිත කිලුටටපත් වෙලාද? ඒ කිලුටටපත් වෙච්ච හිතෙන් මතු විපාක දෙන දුක් සහිත කාය කර්මයක්, වාක් කර්මයක් සිද්ධ වෙලාද?
පාප කර්මයක් වාග්සහගතව හෝ කායසහගතව මනෝසහගත සිද්ධ වෙලා අන්න සැබවින් පේනවනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තයෙන් අරහා. උන්වහන්සේගේ බුදු සිත කිලුටටපත් වෙලා නැහැනේ. උන්වහන්සේගේ කය වචන සිත අපවිත්‍ර වෙලා නැහැනේ. එහෙනම් උන්වහන්සේ සුදුසුයි නේද සියලු දෙනාගේ පුද පූජා ලබන්න. චෙන්චමාන විකාවැනි අය මහ පිරිස් ඉදිරියට ඇවිල්ලා බරපතල නින්දාවක් කළා. මහ පිරිසක් මැද ඔබට මේ චෝදනාව කළොත් ඔබ මම පසු වෙනපත් වෙන අපහසුතාවයේ කොච්චරද? අපේ සිත් කොහොම වැඩ කරයිද? දැන් බලන්න බුදුහාමුදුරුවෝ කොහොමද මේ අවස්ථාවේදී මුණ දීලා තියෙන්නේ? කොච්චර සංසිඳුණු බවකද කතා කරේ? නැගණියනේ ගැන දන්නේ උඹයි මායි විතරයිනේ. කලබල වෙච්ච බවක්, හිත කිලුටු වෙච්ච බවක් පේනවද ඒ වාග් විලාසෙ? අන්න සිහි කරලා බලනකොට බුදුහාමුදුරුවෝ ගැන අවබෝධ වෙනවා නේ මගේ බුදුහාමුදුරුවෝ ඒකාන්තයෙන් අරහා. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කාන්තෙන් සියලු දෙනාගේ පුද පූජා ලබන්නට සුදුසුමයි. අමූලිකා ශ්‍රද්ධා නෙමෙයි එතකොට. ගුණ දැනමයි ප්‍රසාදේ ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ බුදු සිරිත කොච්චර තියෙනවද හොයන්න? හොය බලන්නකෝ නිකන්. බුදු ගුණ අනන්තයි කිය ඉන්නවට වඩා අනන්ත ගුණ වලින් එක ගුණ 5ක් 10ක් ඔය අවබෝධ කරගන්නකෝ බුදු සිරිතෙන්. කොච්චර වටිනවද බලන්න. එහෙනම් උන්වහන්සේ මේ බඳු තැන්වල මේ බඳු ආකාරයෙන් නම් කටයුතු කළේ. මම බුද්ධ ශ්‍රාවකයෙක් නම්, උන්වහන්සේගේ පසුපස යන කෙනෙක් නම්, උන්වහන්සේව සරණ යන කෙනෙක් නම් එහෙනම් මමත් මෙහෙම නේද කටයුතු කරන්න ඕන. මමත් මේ වගේ තැන්වල කෙලෙසෙන්නේ නැතුව, කිලුටටපත් වෙන්නේ නැතුව, කාය වාක් අසංවර භාවයටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එහෙනම් මමත් බුද්ධ ශ්‍රාවකයෙක් නේද? මමත් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න කෙනෙක් නේද? අන්න සැබෑ බුද්ධ ශ්‍රාවකයා හම්බ වෙනවා අපිට එතනදී. ඔබට පුළුවන් සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න. බුදු ගුණ භාවනාවේ පරමාර්ථය එතනයි තියෙන්නේ පින්වතුනි. ඒ නිසා මෙන්න මේ බුදු ගුණ භාවනාව වඩන්න පුළුවන් නම් මම කියන්නේ ලේසි කියලා. අමාරු තමයි. අමාරුවෙන් නමුත් මේ ටික හොයලා බැලුවොත් මොහොතින් මොහොත බුදුහාමුදුරුවන්ට ලං වෙන කෙනෙක්. බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න කෙනා හරි සංසිඳුණු කෙනෙක්. සනසිල්ලේ දිවි ගෙවන කෙනෙක් වෙනවා. සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතා සති. බුදුහාමුදුරුවම දේශනා කරනවා මේ බුද්ධ ශ්‍රාවකයා පිළිබඳව. සුප්පබුද්ධං පබුද්ධಂತಿ සුවසේ නිදනවා, සුවසේ පිබිදෙනවා. කවුද? බුද්ධ ශ්‍රාවකයා. ඔබ මම බුද්ධ ශ්‍රාවකයෙක් නම් සුවසේ නිදනවා, සුවසේ පිබිදෙනවා. ඒ නින්දේදී කරදර නෑ. නිදා ගන්න අමාරු නෑ. එහෙට මෙහෙට හැරි පෙරලි අමාරුවෙන් නෙවෙයි නින්ද යන්නේ, සුවසේ නින්ද යනවා. නින්දත් සුවදායකයි. නපුරු නරක සිහින බියකරු දේ දර්ශනීය වෙන්නේ නැහැ. සුවදායක නින්දා. හොඳ ප්‍රසන්න මුහුණකින් යුතුව අවදි වෙනවා. සමහරු අවදි වෙනකොට මුහුණ බලන්න බෑ. හරි නපුරුයි. විරූපී වෙලා.
බුද්ධ ශ්‍රාවකයෝ එහෙම නැහැ. හරි ප්‍රසන්නයි අවදි වෙනකොට. සුපබුද්ධං පබුජ්ජಂತಿ සතා ගෞතම ශ්‍රාවකා හැමදාම ගෞතම ශ්‍රාවකයෝ. ඇයි එහෙම වෙන්නේ? යේසං දිවාචරත්තෝච දිවා රාත්‍රී දෙකෙහි නිච්ඡං බුද්ධගතා සති නිරතුරුව නිරන්තරව බුදු ගුණ නැවත නැවත සිහි කරමින් සිටින බැරි. එහෙනම් ඒ සුවසේ දිවිගෙවන්නේ බවට ඔබටපත් වෙන්න පුළුවන් නිතර බුදු ගුණ ගැන හොයනකොට. ඔබට යම් අත්දැකීමක් කිලුටු වෙච්ච අත්දැකීමක් කෙලසෙන අත්දැකීමක් ලැබිච්ච ගමන් බලන්න. අනේ මගේ ශාස්ත්‍රූරයන් වහන්සේට මේ බඳු අවස්ථාවක් උදා වුණා නම් උන්වහන්සේ කොහොමද කටයුතු කරලා තියෙන්නේ? මම මෙහෙමයි උන්වහන්සේ මෙහෙමයි. අනේ මං උන්වහන්සේට වඩා හුඟක් දුරස් නේද? මං උන්වහන්සේට වඩා හුඟක් ඈතින් නේද ඉන්නේ? නෑ මම උන්වහන්සේට සමීප වෙන්න ඕනේ. මම උන්වහන්සේව අනුගමනය කරන්න ඕනේ. මමත් මේ බඳු තැන්වලදී මෙහෙමයි මෙම්මත් කටයුතු කරන්න කියලා. ඔබේ චරිතයත් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වැඩපිළිවෙලකටයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. ඒ නිසා ඉතින් මේ වැඩපිළිවෙල අර වගේ වාක්‍ය ටිකකට නගලා නීරි හඬින් කියන්න පුළුවන් එකක් නෙමෙයි. තම නැන පමණින් කළ යුත්තක්. ඒ නිසා බුද්ධානුස්සති භාවනාවත් අපි කතා කරන දර්ශනීය විදර්ශනාව වගේම මේ අඩුම සරලයිම කියන බුද්ධානුස්සති භාවනාව මට ඔබ වෙනුවෙන් කළ නොහැක. කළ යුත්තේ ඔබමය. මට පුළුවන් අර ලෝකේ තියෙන සම්මතයේ තියෙන අර ටික නම් කියවන්න. එහෙත් ඒ සැබෑ බුදුගුණ භාවනාවක් හැටියට මා අනුමත නොකරන්නේ 100%ක් වැරදි කියනවා නෙමෙයි. හොඳයි යහපත් ඒත් හරිදී සැබෑ අවශ්‍යතාවය ඒ තුල ඉස්තු නොවන බව නම් කිව යුතුයි. ඒ නිසා ඔබට මේ කැමැති තැන කැමැති දේ තීරණය කරගන්න පුළුවන්. ඔබ සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වෙමින් බුදුරජාණන් වහන්සේගේ සමීපයට දකුණු දන මඩල ළඟට යනවද බුදුගුණ අනන්තයි කියමින් සිටි තැනම ඉන්නවද කියන එක ඔබ විසින් ගත යුතු තීරණයක්. මට ඔබ වෙනුවෙන් යමක් කරනවා නම් කල හැක්කේ එතනට යන්න අවශ්‍ය කෙනාට මෙන්න මේ විදිහට බුදු ගුණ ගැන සිහි කරන්න හිතන්න මෙනෙහි කරන්න බුදු සිරිත ගවේෂණය කරන්න කියලා තවදුරටත් කියලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ චරිත ලක්ෂණ මතු කරගෙන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර වරක් දක්ෂිනාගිරියට වඩින්න තීරණය කළ දවසේ මහරජවරු සිටුවරු මැති ඇමතිවරු අග්‍රදායක දායිකාව වැඳ වැටෙමින් ආරාධනා කළ බුදුහාමුදුරනේ දක්ෂිනාගිරියට වඩින්න නම් එපා. ඒ හරි නපුරු මිනිස්සු ඉන්නේ. හරි දුෂ්කර ප්‍රදේශයක් ඔබ වහන්සේගේ වයස දැන් දුර්වලයි ශරීරය රෝග පීඩා වලින් යුක්තයි යන්ට එපායි ප්‍රදේශයට කියලා ආරාධනා කරද්දී උන්වහන්සේ නෑ මේ ප්‍රදේශයට දක්ෂිනාගිරියටම එයත්න්ට අනුකම්පාවෙන්ම යන්න තීරණය කළ දවසේ අනේ පිළිසිටුතුමා මාලිගාවට ගියේ හරි දුක් මුසුමුහුණකින් මේ බව දැක්ක උත්තරා දාසිය එතුමාගෙන් විමසනනේ ස්වාමීනි ඔබ වහන්සේ වෙනදා පන්සලට ගිහිල්ලා ඉන්නේ හරි ප්‍රසන්න මුහුණකින් පිපෙන්න ලං වෙච්ච කුසුමක් වගේ අද ඔබ වහන්සේගේ මුහුණ පමණක් නෙවෙයි මුළු ගතම මෙලවිලා දුකට බර වෙලා ඒ ස්වාමීනි බුදුරජාණන් වහන්සේට කරදරයක් අනතුරක්ද
උත්තරාවනි බුදුරජාණන් වහන්සේට එහෙම කරදරයක් අනතුරක් නන්නේ. ඒත් බුදුහාමුදුරුවෝ නාද දක්ඛිනාගිරියට වඩින්න තීරණය කළා. අනේ ස්වාමීන් වහන්සේලා ආරාධනා කළේ නැද්ද උන්වහන්සේ මෙහි වැඩ ඉන්න කියලා? ඇයි නැත්තේ උත්තරාවනි මම විතරක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා මහරජුරුව ඇතුළු අපි ඔක්කොම ආරාධනා කළා. අපේ ඔක්කොගේම ආරාධනා ප්‍රතික්ෂේප කරලා උණු බුදුහාමුදුරුවෝ වඩින්න තීරණය කළා. උත්තරා මොහොතක් කල්පනා කළා. ඒ 16ක්. ඒ සිටුතුමාගෙන් අහනවා සිටුතුමනි මම බුදුහාමුදුරන්ව නතර කරලා දෙන්නම්. එහෙම වුණොත් මට මොනවද ලැබෙන්නේ? උත්තරාවෙනි එහෙම වුණොත් මං නුඹව දාසි තනතුරෙන් නිදහස් කරනවා. එහෙනම් ස්වාමීනි මට දාසි තනතුරෙන් නිදහස් වෙලා මෙහෙණවරට යන්න මට අවසර දෙනවද? එසේ අවසර ලබාගෙන බුදුහාමුදුරුවෝ වඩින පෙර මගට දුවගෙන ගියා. ගිහිල්ලා මහා මග දිගා වෙලා බුදුරජාණන් වහන්සේ දෙසට වැඳ නමස්කාර කරගෙන මහා පාරේ ඉන්නවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික උත්තරා ළඟට සමීප වුණා. ලං වෙනකොට උන්වහන්සේට කතා කරලා කියනවා නේ බුදුහාමුදුරුවනේ මේ උත්තරාව 16ක්. මේ 16ක් වෙච්ච මේ උත්තරාට අනුකම්පා කරන්න. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විමසනවා උත්තරාවනි මගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ස්වාමීනි මට අනුකම්පා කරලා අපහු ආරාමයට වඩින්න. උත්තරාවනි මම ආරාමයට වැඩියොත් නුඹට ලැබෙන ලාභය මොකද්ද? ස්වාමීනි මං දාසි තනතුරෙන් නිදහස් වෙනවා. මෙහෙණවරට ගිහිල්ලා මට ලෞතුරා මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ 16ගේ ආරාධනාව පිළි අරගෙන ආපහු වැඩියන්නේ අනබුදු සිරිත. දැන් ඔබ ගැන මං ගැන හිතන්න. බැරි අසරණ කෙනෙක් යම් ඉල්ලීමක් කළොත්ද ඉෂ්ට කරන්නේ? බලපුලුවන් කාර්යයක් යමක් කිව්වොත් ඔබ මම ඉෂ්ට කරන්නේ. බලන්න බුදුහාමුදුරුවෝයි අපේ අතරේ දුරස් බව කොච්චරද කියලා. බැරි අය දහස් ගණනක් වැඳ වැටිලා ආරාධනා කළත් ඉල්ලීමක් කළත් ඒක ප්‍රතික්ෂේප කළයි. ඒක බලවන්තයෙක් පුළුවන් කාර්යයක් ඇවිල්ලා කතා කළොත් ඒක බාරගනිවිනේ. ඉතින් අපි බුදුහාමුදුරුවෝයි අපේ අතරේ කොච්චර දුරස් බවක් තියෙනවද? ඉතින් අපි බුදුහාමුදුරුවන්ගේ ළඟට යන්න නම් මේ දුරස් බව දුරු කරගන්න ඕන. බුදු සිරිතෙන් එන පාඩම මේක. ඒ පාඩම් ටික නිදර්ශන ටික අපේ ජීවිතයට එකතු කරගන්න එකත් බුද්ධ ගුණ භාවනාවක්. බුදු ගුණේ වඩනවා. කා ළඟද වැඩෙන්නේ? ඔබ ළඟ. ඔබ ළඟ බුදු ගුණේ වැඩෙන්න ඕන. බුදුහාමුදුරුවෝ ළඟ නෙමෙයි වැඩෙන්න ඕන. බුදුහාමුදුරුවෝ ළඟ තිබුණු ගුණ ඔබ ළඟ වැඩෙන්න ඕන. ඒකයි බුදු ගුණ භාවනාව කියන්නේ. ඒක වැඩුණේ නැත්නම් එහෙනම් බුදු ගුණ භාවනාවක් නෙමෙයි. එහෙනම් අන්න අපට තියෙන පාඩම් උත්තරාවැනි 16න්ටත් උන්වහන්සේ අනුකම්පා කළා. මහරජවරු මහ සිටුවරුන්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. උත්තරාවැනි 16න්ට අනුකම්පා කළා. ඉතින් අපේ ජීවිතයේ බඳු සිදුවීම් කොච්චර තියෙනවද? අපි කොහොමද කටයුතු කරලා තියෙන්නේ? බුද්ධ ශ්‍රාවකයෙක් හැටියටද? එහෙම නොවේයි නම් අද ඉඳලා මම බුද්ධ ශ්‍රාවකයෙක් වෙනවා. මමත් මේ බඳු තැන්වලදී කටයුතු කරන්නේ මෙහිමයි කියලා බුදුහාරාණ සමීප වෙනවා. අන්න ඔබ බුදු ගුණේ වඩා ගත්තා. ඔබේ ජීවිතයට එකතු කරගත්තා වෙනවා. ඒක බුදු ගුණ භාවනාව. ඒ වගේ රජ්ජුමාලා වැනි අසරණ දරුවෝ බැල මෙහි කළ ගෙවල් වල ස්වාමි දියණිවරුන්ගෙන් පහර කාලා වද වේදනා විඳලා මේ ලෝකේ අම්මේ තාත්තේ කියලා අයියා කියලා කතා කරන්න කෙනෙක් නැතුව මට නංගී අක්කේ කියලා කතා කරන්න මල්ලියෙක් අයියෙක් අක්කෙක් නෑනේ කියලා අසරණ වෙච්ච රජ්ජුමාලා
ගෙලවැළලා ගන්න ගිය හැටි ඔබට මතකයි. ඒක සිදුවීමක් බවට විතරක්පත් කරගන්න එපා. අද අපේ අතරේ රජ්ජුමාලලා කොච්චර ඉන්නවද? දුවේ පුතේ කියලා කතා කරන වචන මාත්‍රයක සනසිලිදායක වදනක් අහගන්න බැරි අසරණ දරුවෝ කොච්චර ඉන්නවද? බලන්ට බුදුහාමුදුරුවෝ අර ගෙල වැළලාගෙන ගහෙන් පනින්න හදද්දි දියණියනි මෙහි එන්න කියන කාරුණික වදන් පෙළ බුදුමුව කමලින් පිට වෙනකොටම අනේ මේ ලෝකෙ මං හිතාගෙන හිටියේ මට දුවේ කියලා කතා කරන්න අම්මෙක් තාත්තෙක් නෑ කියලා. මට දුවේ කියලා කතා කරන තාත්තෙක් ඉන්නවනේ කියලා පියෙක් ඉන්නවනේ කියලා වටපිට බලනකොට තුන් ලෝකෙටම පියා දැක ගන්නට ලැබුණා. බලන්නේ දුවේ පුතේ කියලා කියන වචනයෙන් ඒ වචන මාත්‍රයෙන් කොච්චර අසරණ භාවයටපත් වෙච්ච හිතක් සැනසුණාද කියලා. කොච්චර සැනසෙල්ලක් ලැබුවද කියලා. ඉතින් බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපිට අපේ සමාජයේ කොච්චර ඉන්නවද එහෙම සැනසෙල්ල ලැබලා දෙන්නේ. දුවේ පුතේ නංගියේ මල්ලි අයියා අක්කේ කියලා කතා කරන කෙනෙක් ඒ මිහිරි වචනයක් අහගන්න නැතුව මහා සාහනයෙන් දිවි ගෙවෙන වද වේදනා විඳින ඇත්තෝ අපේ සමාජයේ ඉන්නවා. ඉතින් අපි බුදුහාමුදුරුවෝ සමීපයට ගියා වෙන්නේ උන්වහන්සේව අනුගමනය කරනවා නම් ඉතින් ඒ සැනසෙල්ල ලෝකෙට බෙදා දෙන්න පුළුවන් වන තරම්. අන්න එතකොට අපි බුදු ගුණය අපේ ජීවිතයට එකතු කරගත්ත වඩාත් ගත්තා වැඩි දියුණු කරගත්ත වෙනවා ජීවිතේ. අපි බුදුහාමුදුරුවන්ට සමීප වුණා වෙනවා. ඒ වගේ බුදු සිරිතේ කොච්චර තැන් තියෙනවද? ලෝකේ යම් කෙනෙක් මහා කිලුටටපත් වෙන තැන් කෙලෙසෙන තැන්වල උන්වහන්සේ හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගී සුදු පියුමක් ලෙසිනේ අපි පෙරන්නෝ හදලා දුන්න උපමාවක්. බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වලා දුන්නේ හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගී සුදු පියුමක්. උන්වහන්සේ මේ ලෝකතලයේ වැඩ හිටියා තමයි. ලෝකේ තැවරුනේ නෑ. ලෝකයේත් එක්ක ගැටුනේ නෑ. එහෙනම් ඔබත් බුදු ගුණයේ සැබවින් වඩනවා නම් අන්න ඒ බඳු චරිතයක්, ඒ බඳු ජීවිතයක් ගොඩනගෙන විදියට බුදු සිරිත දිහා බලන්න. එතකොට ඔබ බුදු ගුණයේ වඩනවා, බුදු ගුණ භාවනා වඩනවා කියන වචනේ ඔබට වළංගුයි. එහෙම නැත්නම් ඒක 100% බුදු ගුණ වඩනවා, බුදු ගුණ භාවනා වඩනවා කියන වචනේ ඔබට වළංගුනේ. එනිසා බුදුහාමුදුරන් සමීප වෙන විදිහෙන් මේ ආකාරයෙන් බුදු සිරිත දිහා සොයසොයා විමස බලන්න. කෙලෙසුණු තැනක්, කයින් වචනයෙන් වැරදි ක්‍රියාවකට පෙළඹුණු තැනක් තියෙනවාද? මාර්යා 7 අවුරුද්දක් උන්වහන්සේගේ පසුපස්සේ ආවා. දුෂ්කර ක්‍රියා කරන අවදියේ 6 අවුරුද්දක් බුදු වෙලා අවුරුද්දක්. බුදු වෙලා නෙමෙයි දුෂ්කර ක්‍රියා කරන අවදියේවත් උන්වහන්සේගේ කයින් වචනයෙන් තබා සිතුවිලි මාත්‍රයකින්වත් වරදක් හොයාගන්න බැරි වෙච්ච තැනයි අතහැර දාලා ගියේ මාර්ය අපරාධ වෙලා. හිතින්වත් කිලුටු වෙච්ච තැනක් හොයාගන්න බැරි වුණා චෝදනා කරන්න. ඉතින් ඒ බඳු පවිත්‍ර సంతාන ඇති බුදුරජාණන් වහන්සේව මේ බුදු සිරිත තුලින් හඳුනා ගනිමින් ඒ පැවතුම් තම ජීවිතය තුලින් ක්‍රියාවට නගන්න උත්සාහවත් වෙනවා නම් අන්න බුදු ගුණ වැඩුවා වෙනවා. බුදු ගුණ වැඩෙන්නේ එතකොට ඔබේ ජීවිතය තුළ. ඔබේ කය, වචනය, සිත තුළ ඒ බුදු ගුණ එකතු වෙලා තියෙනවා. බුදු ගුණ වැඩුවා වෙන්නේ එතකොටයි. බුදු ගුණ පෝෂණය කළා වෙන්නේ එතකොටයි. ඉතින් ඒ බඳු භාවනාවක යෙදෙන්න උත්සාහවත් වෙන්න. ඒ අතරේ මතුවෙන කෙලෙස් ගිනි යටපත් කර ගැනීම සඳහා, ආවේග පාලනය කර ගැනීම සඳහා හඬ නගලා, ශබ්ද නගලා, මිහිරි හඬින් බුදු ගුණ කියන්න. ඒක හොඳයි.
හැබැයි අර විදිහේ වැඩපිළිවෙලක් සමගි. ඉතින් දැන් ඒ සඳහා ඔබට අවස්ථාව තියෙනවා. දැන් අපි ටික වෙලාවක් විවේක අරගෙන ඒ බඳු භාවනාවකට ඔබට යොමු වෙන්න අවස්ථාව සලසලා දෙනවා. මේ ඇසූ බුදු ගුණ තුලින් ඔබේ සිතට සංසිඳීමක් ලැබුණා නම් ඒ සංසිඳීම පාදක කරගෙන තව තවත් ඒ සංසිඳීම සොයා යන්නට ඔබේ සිත මනස අවධානය යොමු වේවා. බුදු ගුණ බලයෙන් හැම දිනකටම සුවපත් භාවය වේවා. අපි ටික වෙලාවක් දැන් ඔය භාවනාවකට යොමු වෙමු. ඒ සඳහා සුදුසු ඉරියව් හදාගන්න. දැන් අපි ටික වෙලාවක් අර සම්මතයේ අපි කටයුතු කරන පිළිවෙලටම බුදු ගුණ පිළිබඳව කියනවා. ඒ විදිහට අහගෙන ඉඳලා හැබැයි ඒ ටික ගැනම නැවත නැවත ආවර්ජනය කරන්නේ නැතුව අර අපි කියපු විදිහට